චතාරික කාලයේ ප්‍රධානම දේ මනස්ථාපනය කියන එක. ඒකයි අද මාක්තුමාගේ සුවිශේෂයේ ජේසුගේ පළවෙනි දේශනාව. පළවෙනි දේශනාවේ උන්වහන්සේ බෞද්ධිස්ම ස්ථාපනය ලැබලා ඔබමාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියන වචනයත් එක්ක පාලුකරයක අරගලයෙන් පස්සේ උන්වහන්සේ ජොහාන් හිරබාරයට ගත්තයින් පස්සේ ඒ බැටන් එක රිලේ එකේ බැටන් එක දෙන්නේ ඊළඟට ජේසු ඒක අරගෙන ඒ දුවන ඒ සටනේදී මගේ ආදර ප්‍රමාන්තේ උන්වහන්සේ කතා කළා කියන්නේ નિયમિત මොහොත පැමිණ තියෙනවා සුභාස්න අදහක් මනස්ථාප වන්න සුභ අස්න අදහ ගන්න. එතන මේ චතාරිකයේ මගේ ප්‍රේමවන්තනි අපි ප්‍රධානම දේ තමයි මේ මනස්ථාපනය. මනස්ථාපනය කියද්දී අපි ඒකට කියනවා හීබ්‍රු වචනේ වලින් මෙටනොයියා කියලා. ඒක ග්‍රීක වලින් කියනවා ෂුබ් කියලා. ෂුබ් මෙටනොයියා කියලා කියන්නේ කෙලින්ම යූටර්න් එකක්. අපි ජීවිතයේ වැරදි දිශාවක යන අපි ජීවිතයේ යූටර්න් එකක් ගන්න ආරාධනා කරන කාලයක්. එකයි එක නැවක් මුහුදේ යන වෙලාවේ මුහුදේ යද්දී කුණාටුවකට අහුවෙද්දී මගේ ආදර ප්‍රේමවන්තයනි කුණාටුවට අහුවෙලා ඉන්න තැන මොකද වෙන්නේ හැමෝම ඒකේ තියෙන බඩු එහාට විසි කරනවා දුවනවා මෙහෙ දුවනවා උත්සාහ කරනවා මේක මැඩ පවත්වන්නට කරන්න කිසිම දෙයක් නැති තැන නැවේ කපිතාන් වයසක එක්ස්පීරියන්ස් මිනිස්සෙක් එයා පැත්තකට වෙලා ඉන්නවා කිසි දෙයක් කරන්න නැතුව මේගොල්ලෝ දඟලන දඟලිල්ල දිහා බලාගෙන ඊට පස්සේ දුවන කෙනෙක් නතර වෙලා අහනවා ඇයි සර් ඔයා මුකුත් කරන්නේ නැත්තේ ඇයි නිකන් ඉන්නේ කියලා. ඒ කියනවා මොන දේ කරත් වැඩක් නැහැ. ඔයාලා කොච්චර දඟලුවත් වැඩක් නැහැ. නැව යන්නේ කුණාටුව දෙසටයි කියලා. කුණාටුව දෙසට ගිහිල්ලා කොච්චර හට්ටි මුට්ටි වලං පෙට්ටි එළියට දැම්මට වැඩක් නැහැ කියනවා. යන්නේ කුණාටුවටයි කියලා. ඒක දිශාව මාරු කරන්නේ නැතිව ඒ ජීවිතයේ යූටර්න් එක ගන්නෙ නැතිව මොනවා කරත් වැඩක් නැහැ. එනිසායි මගේ ආදර ප්‍රේමන්තනි අපි මේ ඉරිදා පළවෙනි ඉරිදා අපි ફોකස් එක මෙනෙහි කරන්නේ වත ඉරාගෙන නව සිත ඉරාගෙන එන්න කියලා අලු ගාගෙන අපි මනස්ථාප වෙලා ජීවිතේ අපි අල්ලගෙන තියාගෙන ඉන්න දේවල් සෙප්පඩ විචාවක් කියලා තේරුමක් නැහැ. ඒ ජීවිතයේ අනිත්‍ය බව තේරුම් අරගෙන අපි ජීවිතේ මරාගෙන පොරකාගෙන බදාගෙන ඉන්න දේ තුල පුස්සක් ඒ පුස්ස දකින්න ස්වාමින් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා පාලුකරයට යන්න කියලා. ආදර ප්‍රේමවන්තයනි ජේසුගේ අත අල්ලගෙන පාලුකරයට යන කාලයක් මේ දින 40. දින 40 සහ පාලුකරය මේ දෙකේ අතර මහා සම්බන්ධතාවයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි මේ ඒක ජේසුව පාලුකරයට ශුද්ධාත්මයන්ව අරගෙන යන්නේ. අද සුවිශේෂය බලන්න අද එක්කෙනෙම ඒ ඇසිල්ලෙහිම කියලා වචනය කතා කරලා කියනවා අද සුවිශේෂයේ ආරම්භයේ කියනවා එම්ම ඇසිල්ලෙහිම ආත්මයන්ෝ උන්වහන්සේ පාලුකරයට පැමිණ වූසේක. ඇත්තට මගේ ආදර ප්‍රේමවන්තයනි එකයි බයිබලයේ හදාරනවා කියන එක අධ්‍යයනය කියන එක අතිශයින් වැදගත් වෙන්නේ. කතෝලික සභාවේ මේ ස්ටඩි එක හරිම අඩුයි. අපිට බයිබලය ගැන උගන්වන්නේ නැහැ. අනිත් හැම දෙයක්ම ගැන උගන්වනවා. ඇත්තටම ඉතින් ඒක ඉරිදා පූජාවක විනාඩි 10ක දේශනාවක ප්‍රියාදර සහෝදර සහෝදරනි කියලා ඇදලා කියපු ගම විනාඩි 3ක් විතර ඉවරයි. තේරුණාද කියන එක? මගේ ආදර වෙමත්නේ. ඕක විනාඩි 10කින් කොහොමද කරන්නේ? එනිසා තමයි අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් මේ එම්ම ඇසිල්ලෙහිම අශුද්ධාත්මයන්ෝ ජේසුව පාලුකරයට පැමිණෙව්වා කියලා කියද්දී ඒක නිකන් හරි ලස්සනයි. ඒ කියන්නේ පැමිණෙව්වා නිකන් කැඳගෙන ගියා නිකන් එක්කගෙන ගියා වගේ වචනයක් තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි මේක කතා කරන්නේ. මගේ ආදර විමන්තිනේ මේකේ ග්‍රීක තේරුම තමයි එක්බෙල්ලා කියන්නේ. කියන්නේ මොන බෙල්ලද මම දන්නෙත් නෑ ග්‍රීක තේරුණාද කියන එක. නමුත් මේ දන්න විදිහට කියන්නේ තේරුණාද කියන එක්බෙල්ලා කියන වචනය තේරුණාද? ග්‍රීක දන්න කෙනෙක් සමහරට කනට ගහයි මට මොනවද මේ කියන්නේ ප්‍රොනවුන්ස් කරන විදිය කියලා නැද්ද? එක්බෙල්ලා කියන වචනේ අපි වැඩක් නෑ ප්‍රොනවුන්සියේෂන්. දැන් මේකේ එක්බෙල්ලා කියන වචනය ඇවිල්ලා සාමාන්‍යයෙන් යකුන්ව එලවන්න පාවිච්චි කරන වචනය. ඒ කියන්නේ යකුන් අපි එලවන්නේ නෑනේ. යකා යන්න ඵලයන් යකා යන්න හොඳ යකානේ යන්න. එහෙම කියන්නේ නැහැ. තේරෙනවද? සාතන් අහකට පල. තේරෙනවද කියන එක? ජේසුස්ගේ නාමයෙන් අහකට යනවා. ඒ කියන්නේ එච්චර ඒ කියන්නේ බලෙන් ඇත්තලා දාන
තල්ලු කරන වචනයක් මගේ ප්‍රමාන්තේනි. ශුද්ධාත්මයන්ෝ ජේසුව පාලු කරයට තල්ලු කරනවා, නිරපනවා. එකයි බයිබල් කතුවරයා පාවිච්චි කරන්නේ ඒ වචනය තේරුමක් එක්ක. මොකද පාලු කරයට යනවා කියන එක ඒ තරම් අත්‍යවශ්‍ය දෙයක් ඔබගේ මගේ ජීවිතයේ මේ අධ්‍යාත්මික චාරිකාවේ මගේ ප්‍රමාන්තේනේ. ජේසු පාලු කරයට ශුද්ධාත්මයන්ව තල්ලු කරනවා. ශුද්ධාත්මයන්ව ඇදගෙන යනවා පාලු කරයට. අපි කවුරුත් පාලු කරයට යන්න කැමති නෑ මගේ ප්‍රමාන්තේනේ. අපි කැමති ටවුන් එකේ ඉන්න. අපි කැමති පාටි එකේ ඉන්න. අපි කැමති කට්ටියත් එක්ක ඉන්න. ෂැෆෑන් එකේ ඉන්න. ෂෝක් එකේ ඉන්න. මරුවට ඉන්න. නේද? ඒක අපි කැමති එතන ඉන්න. මොකද පාලු කරය තුල හිස්කමක් තියෙනවා. ඒකයි ශුද්ධ අපි දකින්න ස්නාවක ජෝම්තුමා මගේ ආදර ප්‍රමාන්තනේ එයාගේ සකරියස් එයාගේ තාත්තා පූජකයෙක් එයා පෙළපතින් පූජකවරයෙක් වෙන්නට ඕන තින තැන ස්නාවක ජෝම්තුමා මගේ ආදර ප්‍රමාන්තන උන්වහන්සේගේ වචනය අයිති කරගන්න සියල්ල අතහැරලා සිස්ටම් එක කඩන්න ඒ උඩුකම් බලා යන්න පාලු කරයට ගිහිල්ලා කට්ටක් කනවා. වනමේ බීලා පළඟැටියන් කාලා ඔටුවමක් ඇඳගෙන ඒ කට්ට කන්නේ ඇඟට වද දීලා මස ලොප් කරලා ඒ ඇඟ ඉල්ලන දේ නතර කරලා ආත්මයන් තුල සුද්ධාත්මයන් තුල අවදි වෙලා දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෝකයේ සිස්ටම් එකෙන් එහා නිසාම උන්වහන්සේගේ කැමැත්ත අහස වගේ උන්වහන්සේගේ සිතුවිලි අහස වගේ ඔබගේ මගේ සිතුවිලි පොළව වගේ නිසාම ඒ නිසා මේ පොළවේ නරපණුවන් වගේ ඇමීබාවන් වගේ දඟල උන්වහන්සේගේ කැමැත්ත හොයන්න බැරි නිසා මේ සිස්ටම් එක කඩලා අපි පාලු කරයට යන්නට ඕනේ. උන්වහන්සේ කතා කරන දේ ඇහෙන්න. අපි එක්වරු ඉඳලා ආස දේ අතහැරලා අපි වෙලාවක් හොයනවා ඒ පාලු කරය හදාගන්න. මගේ ආදර ප්‍රමාන්තයනි, desert is not a place. It is a state of our soul. ඒක තැනක් නෙමෙයි. දැන් අපිට පාලු කරයට යන්න ප්ලේන් එකක් අරගෙන සහරාවලට යන්න වෙනවා. නැද්ද? අපේ ලංකාවේ පාලු කර නැහැ. ගස් කපාගෙන යන විදිහට පාලු කරයක් එයි. බොහෝ මෑතක වැඩි ඉවසන්න ඕනේ නැහැ. වැඩි දඟලන්න ඕනේ නැහැ වෙනවා. බොහෝ මෑතක එනවා. නමුත් අපිට තියෙන අර්ධ ශුෂ්ක කලාප මගේ ප්‍රමාණතෙනි. ඒවා පාලු කර නෙමෙයි. ඒවා කාන්තාර නෙමෙයි. හැබැයි අපි දකින පලස්තීන සමාජය තුළ එදා බයිබලයේ පසුබිම තුළ එයාලා පාලු කරයට ගියා. නිරන්තරයෙන් නිතර පාලු කරය කියන්නේ අරගල වලින් වැඩි තැනක්, යක්ෂයා නපුරා ගැවසිච්ච තැනක්. ඒකයි ජේසු වනමුර්ගයන්ත් එක්ක හිටියා කියලා කියන්නේ. ශුද්ධාත්මයන් විසින් අරගෙන යන්නේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබන පිණිස. මේක මතයතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ලස්සනට කියනවා මීට වඩා විස්තරාත්මකව බලන වචනය. මතෙව් 4 පළවෙනි වගන්තිය කතා කළා කියනවා එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන් විසින් පාලු කරයට පැමිණෙනු ලැබුසෙක්. මගේ ආදර ප්‍රේමන්තේනේ ඒකයි නැවත අපි බයිබලය ඉගෙන ගන්නට ඕනේ. පරීක්ෂා කරනවා කියලා කියන වචනය පෙයිරාසෝ කියන ග්‍රීක වචනයෙන් එන්නේ. දැන් මේවා තේරෙන්නේ නැත්නම් තේරෙන්නම නැහැ. පෙයිරාසෝ කියන වචනය මගේ ප්‍රේමන්තේනේ ඒකේ නෙගටිව් ෆෝම් එකක් තියෙනවා, පොසිටිව් ෆෝම් එකක් තියෙනවා. නෙගටිව් පැත්ත තමයි පරීක්ෂාව කියද්දී අපි කියනවා හොස්ටයිල් එලිමන්ට්. ඒ කියන්නේ පාපයට යක්ෂයා පාපයට ඇදලා දාලා ඔබ විනාශ කරන පරීක්ෂාවක්. ඒක අපි ස්වර්ගේ වැඩ සිට කියද්දී අපි කියනවා ස්වර්ගේ වැඩ අවසානයේ කියනවා දුරු පරීක්ෂාවේ අවස්ථාවෙන් ගලවන්න කියලා නේ. පරීක්ෂාවේ අවස්ථාවෙන් ගලවන්න කියලා මෙතන ශුද්ධාත්මයන් පරීක්ෂාවට අරගෙන යනවා. මොකක්ද මේ මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ ජේසු කියනවා පරීක්ෂාවට අවස්ථාවෙන් ගලවන්න ශුද්ධාත්මයන් පරීක්ෂාවට අරගෙන යනවා. ඒ කියන්නේ මණ්ඩලේ කචල්ල ගන්න. අපේ ගෙවල් වල වගේ. හස්බන්ඩ් එකක් කියනවා වයිෆ් තව එකක් කියනවා. ළමයි නන්නත්තර වෙනවා. එහෙම එකක් නෙමෙයි. ඒ කතා කරන්නේ ස්වර්ගයේ වැඩ සිටින එකේ නෙගටිව් එලිමන්ට් එක. කියන්නේ යක්ෂයා දාන පරීක්ෂාව ඔබ පාපයට ඇතලා දාන තැන. ඒ නිසා ඔබට කියන්න බෑ අර කෝල් එක ඇවිල්ලා ශුද්ධාත්ම ආලේපෙන් ආවේ කියලා. තේරුණාද කියන එක? බස් එක නතර වුණේ මිතුරා අඬ ගැහුවේ තැබෑරුමක්ම ළඟදී. ඒ කියන්නේ වාහනේ හුලං ගියේ කියන්නේ බාරක ගාව. තේරුණාද කියන එක? ඒ කියන්නේ ශුද්ධාත්ම අනුභවයෙන් වෙන්නේ. නෑ ඒව නෑ. පරීක්ෂාව කියන්නේ ඒකේ පොසිටිව් ෆෝම් එක ටෙස්ට් එකක් කියන එක. ටෙස්ට් එකක්. ඔබ පරීක්ෂණයකට දාන තැනක්.
ඒක මගේ ආදර ප්‍රේමාන්තයනේ උන්වහන්සේ යකා තමයි පේපර් එක හදන්නේ. හැකයි අපි ලුක්තුමාගේ 22:31 දකින්නේ සිමියොන් තිරගු පොළන්නක් මෙන් පොළන්නට සාතන් අවසරගෙන ඇත. වචනේ කතා කරලා කියනවා නමුත් ඔබගේ ශ්‍රද්ධාව නොබිඳෙන පිණිස මම ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබ නැවස හැරී ආපසු ඔබගේ සහෝදරයන් ශක්තිමත් කරන්න. යක්ෂයාට කොන්ට්‍රැක්ට් යක්ෂයා පර්මිෂන් එක අරගෙන එතන අරගලයට දාන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි කිතුණු ජීවිතේ මේ අරගලය නැති ගමනක් නැහැ. බයිබලේ පුරාවටම ඔබව මාව මේ පාලු කරේ සූදානම් කරනවා. ඒක මේ දින 40 විතරක් නෙමෙයි දින 40 අපි සභාවක් විදියට ජනවන්දන වසරේ දවස් 40 වෙන් කරලා තියෙනවා. ජේසු දවස් 40ක් පාලු කරේ හිටිය නිසාම ඒක ලස්සන කාලයක් 40 කියන සංඛ්‍යාව ලස්සන අර්ථයක් තියෙන තැනක්. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ දින 40 ගැන කතා කරද්දී අපි දකිනවා බයිබල් 146 වතාවක් මේ සංඛ්‍යාව 40 සටහන් වෙලා තියෙනවා. ඒ වගේම එක අපි දකිනවා ජෙනසිස් උප්පත්ති 7:4. අද අපි කියවන පළවෙනි කියවීමේ සම්බන්ධව උප්පත්ති 4:4 කතා කරලා කියනවා බලන්න ලෝකෙ පිරිසිදු කරන්න වර්ෂාව දවස් 40ක් වහිනවා. වචනේ බලන්න එතන තව 7 දවසකින් පොළව මත දවල් 40ක් රාත්‍රී 40ක් වැසි වස්වන් නෙමෙයි. මා මෙලෙස මාම උජීවමාන සියල්ලම පොළොව තලයෙන් ඉවත් කර දමන්නේ නෙමෙයි. ඒ කියන්නේ දින 40 සුද්ධ කරන කාලයක්. මගේ ආදර ප්‍රේමාන්තයනි දින 40 කියලා කතා කරද්දී ඒ දින 40 තුල අපි දකිනවා දින 40 තුල මගේ සීනයි කන්දේ අපි දකිනවා නික්මයම 24:18 බලන්න. නික්මයම 24:18 මෝසස් කඳු මුදුනේ ඉන්නවා. මෝසස් ද වලාකුළු මැදට ගොස් කන්දට නැග්ගේ. උ දහවල් 40ක් හා රාත්‍රී 40ක් කන්දේ සිටියේය. ස්වාමීන් වහන්සේ කතා කරේ 40න් පස්සේ. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ කතා කරන කාලයක් මේ කාලය. එහෙම නැත්නම් හුදෙක් කුකුල් මස් නොකාන කාලයක්. තේරුණාද කියන ටීවී නොබලන කාලයක්. බොන්නේ නැති කාලයක්. තේරුණාද කියන එක. මේකෙන් අපි චූටි පාලු කරයක් හදා ගන්නවා. ආස දේවල් කැප කරලා පුංචි පාලු කරයක් හදා ගන්නවා. ඒක අපි තීරණයක් එක කරන දෙයක්. යකා හදනකම් ඉන්නේ නැහැ. අපි හදාගෙන යනවා. මොකද අපි දන්නවා අපිට ඕනේ ඒ කාලය. ස්වාමීන් වහන්සේ ශුද්ධාත්ම මෙහෙයවීමෙන් සභාව තීරණය කරේ මගේ ආදර ප්‍රේමාන්තයනි දා ජේසුව තල්ලු කරා වගේ මුළු කිතුණු ජනතාවම තල්ලු කරන්නේ මේ චතාරිකයේ ඒ දින 40ට. පියතුමල්ලා ගොඩාක් දෙනෙක්ව මෙහෙवला තිනවා මේ වෙනකොට ඒ ඥානකාන්තිය කරන්න. හුදෙක් භක්ති අභ්‍යාසවල විතරක් නතර වෙන්නේ නැතුව දේව වචනයත් එක්ක ගැඹුරට යන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි දින 40 කතා කරද්දී අපි දන්නවා ගණන් කතා පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය. පොරොන්දු දේශයට යන්න ඉස්සෙල්ලා එතන කානානි දේශයට ඔත්තුකාරයන් යවලා දවස් 40ක් ඒගොල්ලෝ ඉන්නවා එතන. දවස් 40කට පස්සේ ඔහු රටේ ඔත්තු බලා ආපසු පැමිණිය. ඒ කියන්නේ විමසන කාලයක්. ඒගොල්ලෝ එතන ඉන්න කානානිවරු ලොකුයිද පොඩුයිද සටන් කරන්න පුළුවන්ද? ඡය ගන්න පුළුවන්ද? ස්ටොක් ටේකින් එකක් ගන්න කාලයක්. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒක අපි දකින්නේ රාජාවලියේ ඒක රාජාවලි 19 වෙනි පරිච්ඡේදය බලන්න. අපි දකිනවා එලියා යන ගමන ඒක රාජාවලි 19 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමාන්තයනි 8 වෙනි වගන්තියේ ඔහු නැගිට කාපි ඒ ආහාරයෙන් සවිශක්තියෙන් දවස් 40ක් හා රෑ 40ක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්දවන හෝරේ ළඟට පැමිණියේය. වනාසෙව හමු වෙන්න යන කාලයක්. එතන තමයි එලියාට මිෂන් එක දෙන්නේ. එලියා ජෙසබෙල් කියන රැජිනගෙන් බය බිරාන්ත වෙලා ජෙසබෙල් මරන්න යන තැන එලියා පැනලා ගිහිල්ලා නන්නත්තර වෙලා රාකේල් කියන තැන මගේ ප්‍රේමාන්තයනි කේරිත් කියන තැන ගල්තලාවේ වැටිලා ඉන්නේ නැද්දි කපුටු කෑම කන්න දීලා යාව නවත ගමනකට එක්කගෙන යනවා. එතනයි මිෂන් එක දෙන්නේ රජව ආලේප කරන්නට කියලා එලිෂාව පත් කරන්නට කියලා. දවස් 40කට පස්සේ සැබවින්ම මේක ප්‍රසාද ජනක කාලයක්. ජේසුගේ අත අල්ලගෙන ඒකයි අපි මේ දවස් 40ට යන්නේ මගේ ප්‍රේමාන්තයනි. කාන්තාරය කියලා කියන්නේ අපේ ජීවිතයේ අපි පුංචි ආස දේවල් මස ඉල්ලන ඇඟ ඉල්ලන දේවල් ලොප් කරලා චූටියට ඔබට පුළුවන් විදියට
තාමත් එක් වරුවක් කිසිම වරුවක් අල්ලන්නේ නැති අයට ආරාධනා කරනවා. තේකට සීනි දාන්න නැතුව බොන්නකෝ. ඒකත් පුංචි පාලු කරයක් තමයි. ඔබ ආසදේ අතාරින්නකෝ. ඒකත් පාලු කරයක් තමයි. ඒක ඔබ තීරණයක් එක කරන දෙයක්. ඔය චූටි දේ කරද්දී ඒතර අරමුණ සති මේ දවස් 4 තේකට සීන්නේ දාන්න නැතුව බොන එක. තේරෙනවද කියන්නේ? අරමුණ නොකා ඒක නෙමෙයි අරමුණ. ඒක ඇවිල්ලා සලකුණක් විතරයි. අරමුණ තමයි ජීවිතේ ස්වාමින් වහන්සේගේ අභිමෝට යන එක. ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙන එක. ස්වාමීන් වහන්සේ කතා ඒ කියන්නේ ලෝකේ සත්ත්‍ය බද්ද ලට්ට පට්ට වලින් අයින් වෙලා ඒ පාලු කරයට ගියාන් පස්සේ අපේ ක්ලියර් වෙනවා මනස නිර්වුල් වෙනවා මගේ ප්‍රේමවන්තයනි. ඒ ටෙස්ට් එක මගේ ප්‍රේමවන්තයනි එතන හරි ලස්සනට කතා කරලා කියනවා the desert the discernment ඒ පරීක්ෂාව කියන එකේ ලස්සන පැති දෙකක් තියෙනවා discernment and asceticism කියන එක. දැන් discernment කියලා කියන්නේ ඔබ විමස ගන්නවා. asceticism කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් කතා කරලා කියනවා askeis කියන වචනය. askeis කියලා කියන්නේ මගේ ප්‍රේමවන්තයනි exercise කියන එක. ඔබ ට්‍රේන් වෙන කාලයක්. මේ දවස් 7 ට්‍රේනින් එකක්. ඕනම සටනක් කරන්න ඉස්සෙල්ලා ට්‍රේනින් එකක් තියෙනවා. දුවන්න ඉස්සෙල්ලා පුෂ් අප් ගහලා ඩිප්ස් කරලා තේරුණාද කියලා එක්සර්සයිස් කරලා තේරුණාද කියන එක එතනදී අපි ට්‍රේන් වෙලා ඒ තරගයට යන්නේ. මේක ට්‍රේනින් එකක් මගේ ප්‍රේමවන්තයනි. ඔබගේ ආත්මය හික්මවන කාලයක්. මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේ ඒකයි උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ අද දවසේ වචනය. ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි wisdom ප්‍රඥා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය බලන්න. ප්‍රඥා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා ඔවුන් දඬුවම් ලැබුවන්සේ මිනිසුන්ට පෙනුණු නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීය භාවයෙන් පෝෂණය විය. ඒ කියන්නේ වේදනාව ලෝකය අස්සේ වේදනාව පිස්සුවක් වුණා. නෝවට නැව හදන්න කියද්දි මිනිස්සු hina වුණා. ඔබ මම මස ඉල්ලන දේ දෙන්නේ නැතුව අරගලයකට යද්දී ඔබ ඒකට තීරණයක් ගද්දී මම කැමති දේ මම කරන්නේ නැහැ කියලා. ඒක මිනිස්සු ඉස්සරහා විහිළුවක්. ඔක මොකද්ද මචං? ඕවා මොනවාද? අද හෙට මරනවා අද ජොලි කරලා නැද්ද? එහෙම සමාජයක කිතුණු අපි මේ තීරණය ගන්නවා පාලු කරේට යන්න. ජීවිතේට වේදනාව අරගලය දීලා ඒක මේ මුස්පේන්තු විදියට අඬාගෙන දුඩාගෙන නෙමෙයි මහා ප්‍රීතියකින්. මොකද ජේසුව මුණ ගැහෙන්න යන්නේ. ඒ ඔබ කවදාවත් මගේ ප්‍රමාන්තනේ ඇත්ලටික් කරනවා නම් තේරෙනවද කියන එක උදේ ඔබ පාන්දර නැගිටලා ජොගින් වලට යන්නේ බැනද? නෑ. අමාරුයි කට්ටක් අමාරුවෙන් නැගිටලා ඒක යන්නේ ඒ ට්‍රේනින් එක ඕනේ මට සටන් කරන්න. එතන මුස්පේන්තු කමක් නෑ. මූසල කමක් නෑ. මූණු වල එල්ලගෙන ෆේසස් ලයි ගෝල් ෆේස් වෙන්නේ නෑ. ඒක ප්‍රීතියෙන් වෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනි ඔබගේ ආත්මය අවදි කරගෙන ශුද්ධාත්මයන්ගේ මෙහෙයුමට නතු වෙලා ඒ ඩෙසර්ට් එකේදී ඒ පාලු කරේදී මගේ ආදර ප්‍රේමවන්තනි හරි ලස්සන දෙයක් උන්වහන්සේ කියනවා. සිරාක් 2:5 බලන්න. සිරාක් 2:5 කතා කරලා කියන වචනේ ගන්න. උන්වහන්සේ කියනවා ඔබ ස්වාමීන් වහන්සේට සේවය කිරීමට 2:1 පළවෙනි වගන්තිය. ස්වාමීන් වහන්සේට සේවය කිරීමට අදහස් කරන්නේ නම් දුක් කරදර හිරියල විඳීමට සූදානම් වන්න. ඒ ට්‍රේනින් එක අපිට ඕනේ. ඒක පස්වෙනි වගන්තිය බලන්න. පස්වෙනි වගන්තිය රත්තරන් ගින්නේ උරගා බලනු ලැබේ තෝරාගත් අය නින්දාව නැමැති උදුනෙහි පරීක්ෂා කරනු ලබන්නෝය. 8 වෙනි වගන්තිය. සමිඳුන්හට ගර්භය දක්වන ඔබ එතුමන් කෙරෙහි විශ්වාසය තබන්න ඔබේ විපාකය නිසැකය නමය. සමිඳුන්හට ගර්භය පාන ඔබ එතුමන්ගේ යහපත් දේ බලාපොරොත්තු වන්න. ඒ ට්‍රේනින් එකෙන් පස්සේ අපි ලබන දෙයක් තියෙනවා. අවසානයේ බලන්න 18 වෙනි වගන්තිය. 18 කතා කළා කියනවා අපි මිනිසුන්ගේ අත්වලට නොව සමිඳුන්ගේ අත්වලට බාර වෙමු. එතුමන්ගේ තේජස යම්සේද එතුමන්ගේ කරුණාවත් එසේමය. ලෝකේ හැපි ගැටි ලෝකය බදාගෙන තුරුළු කරගෙන හිටියා අපි. ඒ යපිච්ච තැන් ඒ පෙකණිවැල් කැපලා ඒ මුක්කු ගලවලා ස්වාමින් වහන්සේට බාර වෙන කාලයක්.
පූර්ණව ස්වාමින් වහන්සේ තුළ යැපෙන්නට යන කාලයක්. ස්වාමින් වහන්සේගේ ආදරය අයිති කරගන්නට යන කාලයක් මගේ ප්‍රමාන්තයනේ. එනිසා මේ පාලුකරයේදී අපිට අපිව පේන්න ගන්නවා. කවදාවත් මට හිතුන්නේ නැහැ මම එහෙමයි කියලා. මට මාව දකින්නට ගන්නවා. මෙච්චර කල් මම හරි කියලා හිතාගෙනම හිටිය දේ හරි කියලා හිතාගෙන දරඳඩු වෙලා මුරණ්ඩු වෙලා ඇට්ටගුණා වෙච්ච තැන මගේ ඇස් සැරෙනවා. මගේ අම්මෝ මේ මොකක්ද මේ මමනේ මේක වැරදිනේ කියලා. එහෙම තැනක බවති වෙන කාලයක්. මගේ ආදර ප්‍රේමවන්තනි පාලුකරය ඩෙසර්ට් එක ලේසි දෙයක් නෙමෙයි. එතන ඒ ඩෙසර්ට් එකේදී ඒ පාලුකරයේදී උන්වහන්සේ කතා කරන්නට යනවා. To see more and better. ඔබව වැඩියෙන් දකින්න යන්නේ ඒ හිස්කමට ගියාම. කාමරේ අස්කරාම තමයි දැක්කේ අතන කැරපොත්තෝ ඉන්නවා කියලා. මෙතන මීයෝ කාලා කියලා. තේරුණාද කියන අර බඩු කොට ගහගෙන ඉන්නේ නැද්දි? දන්නේ නැහැ හුස්ම ගන්න දූවිල්ල කියලා. අස්කරාදී තමයි තට්ටු තියෙන්නේ සෙට් වෙලා. නැද්ද? ඒක ඔක්කොම කාමරේ අයින් කරාමයි තේරෙන්නේ. අපි ජීවිතය අස්කරන කාලයක්. To see more and better. To confront yourself. ඔබගේ ජීවිතය ඔබ හමු වෙන්නට යනවා. වහගෙන හංගගෙන කොලාතු අල්ලගෙන එල්ලගෙන ඒ කියන්නේ වෙනම ජීවිතයක ප්‍රෝඩාවක ජීවත් වෙලා රවට්ට ඉඳලා ඔබවත් රවට්ටගෙන එතනදී ඔබගේ ප්‍රශ්නයට මුණ දෙන්නට යනවා. ඔබ ඒ තැන ෆේස් ටු ෆේස් ගනුදෙනු කරන්නට යනවා. මේ පාලුකරය අපිට ඕනේ මගේ ප්‍රේමාන්තනයකට. ඒක මහා දෑබර ලස්සන අත්දැකීමක්. To hear the voice of God. ස්වාමීන් වහන්සේගේ හඬ අහන කාලයක්. ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙනවා. මගේ ප්‍රේමවන්තනි, it's a time of revelation. උන්වහන්සේ කතා කරන කාලයක්. ලේසි නෑ. උන්වහන්සේ කතා කරලා කියලා කියන්නේ it's a disturbing event for it because it demands a response. ඒ කියන්නේ ඒක ඩිස්ටර්බ් කරනවා. ස්වාමීන් වහන්සේ කතා කරපු ගමන් අගේට හිටිය ආබ්‍රහම්ට උන්වහන්සේ කතා කරලා කිව්වා මම ඔබට පොරොන්දුවක් දෙනවා. ආබ්‍රහම්ට උප්පත්ති 22 අර අගේට හිටිය පුතාව වෘතල් කර හිටිය ආබ්‍රහම්ට කතා කරලා කිව්වා පුතාව ගිහලා මරලා දන් දෙන්න කියලා. ආබ්‍රහම් තක්කු වෙනවා. තරුක් වෙනවා ආබ්‍රහම්ට දෙවනස් කතා කරාම. අගේට චක්කුඩු බණ හිටිය තේරුණාද ජෙරමියාට උනාසේ කතා කරපු ගමන් කතා කරලා කියනවා යන්න නබුකන් යන්න එතන බැබිලෝනේ විප්‍රවාසී කතා කරන්න කියලා. ජෙරමියා කියනවා මම බාලයෙක් වයස අවුරුදු 17යි කතා කරාම නන්නත්තර වෙනවා. රෙස්පොන්ස් එකක් අපි පිළිතුරු දෙන්න ඕන නිසා. අනේ පවුලක් පන්සලක් වෙලා තේරුණාද කියන එක පැටලුව ටික බලාගෙන ඉන්න මෝසස් උනාසේ කතා කරලා කියනවා මිස්රයට යන්න කියලා. මෝසස් නන්නත්තර වෙනවා. බෑයි කියන මම ගොතයි කියනවා. මගේ ප්‍රේමවන්තනේ එලියාට කතා කරලා කියද්දි මගේ ප්‍රේමවන්තනේ එලියාගේ ජීවිතේ කැඳවන විදිය එලීෂාට කතා කරද්දි හරක බාන මරලා තේරුණාද එතන නගුල කඩලා පුච්චලා බාබිකියු දාලා කන්න දීලා විසි කරලා යන්න වෙනවා. උන්වහන්සේ ජෙරමියා උන්වහන්සේ යසායට කතා කරද්දී යසායා කතා කරලා කියනවා මම අපිරිසිදු තොල්ල ඇති මිනිස්සෙක් ස්වාමිනී මම කොහොමද යන්නේ කියලා ගිනි පුළුවන්ක අරන් කට පුච්චනවා යවන්න ඉස්සල්ලා. අගේට මාළු අල්ලලා හිටිය පේදුරුවට කතා කරලා කියනවා බෝට්ටුව අතහැරලා එන්න කියලා. සෙබදිගේ දරුවෝ දෙන්න ජෝම් ජාකුට්ට කියනවා තාත්තවත් අතහැරලා එන්න කියලා. පව්කාරසියට කියනවා යන්න පව් නොකරන්න කියලා. උන්වහන්සේ බීරන්ට කතා කරලා කියනවා එප්පාතා ඇරේවා කියලා. උන්වහන්සේ ගෙදර ආවම ලාසරස් වල්ලපු ඒ කුණු ගන්න ගල්ලෙන අරින්න කියලා කියනවා. අරින්න වෙනවා. ගල් භාජන වලට වතුර පුරවන්න වෙනවා. රෙස්පොන්ස් එකක්. සමහරවට තර්කයක් නැහැ. අපිට හිතන්න බෑ ඇයි මට මෙහෙම කියන්නේ කියලා. හැබැයි උන්වහන්සේ කතා කරද්දී ඔබ මම නන්නත්තර වෙනවා. හිබ්‍රු 4:12 උන්වහන්සේගේ වචනය දෙවොහත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. මගේ ප්‍රේමවන්තයනි මේ පාලුකරේ හඬට අපි බයයි. අපි ජීවිතේට මුහුණ දෙන්න බයයි. ඒ තුවාල අරින්න බයයි. කොච්චර හැරිලාද පණුවද ඉන්නේ. ඒ කියන්නේ රිදෙයිද ගැලවෙයිද අපි අර පලස්තර දාලා ඒක තුවාලේ ගල් වෙලා සරවත් එක්ක ඇලිලා ඒක ගලවද චිරිස් ගාලා ඇදිලා රිදෙන නිසා උඩුවම කැඩිලා තේන ලේ පයින් නිසා බයයි. ඒ නිසා කැඩිච්ච ඩිසේබල් වෙච්ච මගේ ප්‍රේමවන්තයනි ඒ කියන්නේ ඩිස්ලොකේටඩ් වෙච්ච කටු ආයි එතන සෙට් කරගන්න බයයි. එනිසා කොරගහ යනකොට කොර ගහන එක මගේ ප්‍රේමවන්තනික ඒක දැන් ආට් එකට කොර ගහනවා කමක් නැහැ කියලා. එහෙම ජීවිතේ පුරුදු කරගත්ත අබ්බගාත ස්වභාවයක්. මගේ ආදර ප්‍රේමවන්තයනි අර සමහර වෙලාවට තියෙනවා ට්‍රෙඩ්මිල් එකේ දුවන අය
තේරෙනවද කියන එක දඩබඩන් ගාලා වැටෙනවා. වැටිච්ච ගමන් තඩ හොම්බයිනවා දඩන් ගාලා. ඊට පස්සේ ටිප්ස් ගහනවා. තේරෙනවද? අනිත් අය දකින නිසා ඒක වහනවා. අපි බයයි තුවාලවලට. හැබැයි ඒ ඇත්තට මුණ දෙන කාලයක්. ජීවිතේ ඔහොම ගියාට මතු පිටින් පොත්ත සුන්දර වුණාට මගේ ආදර විභාන්තනේ ඇතුළ අවුල්. අපි හැම කෙනෙක්ටම පරිණත වෙන්න තැනක් තියෙනවා. ස්වර්ගයේ පියාණන් වහන්සේ ඔබගේ තාත්තා ਸਰව සම්පූර්ණ වෙනවා වගේ සම්පූර්ණ වෙන්න ගමනක් තියෙනවා. එනිසා මේ පාලුකරේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ පාලුකරේ ජීවිතේ විමස ගන්න එක ජීවිතේ මා විදියෙන් දකින්න දෙවියන් වහන්සේ ආදම්ගෙන් ඇහුවේ ඒකයි. ආදම් ඔබ කොහෙද? උපත්ති කතා පොතේ අහන පළවෙනි ප්‍රශ්නය ඔබ කොහෙද කියලා දකින්නට කාලය ඇවිල්ලා. උනාසේ දෙවනි ප්‍රශ්නය මිනිස්යාගෙන් අහන ඔබගේ සහෝදරයා කොහෙද? කායින්ගෙන් අහන්නේ. ඔබගේ සහෝදරයාට මොකද වෙන්නේ? ඒක දකින්න කාලය ඇවිල්ලා මගේ ප්‍රේමාන්තේනේ. ජීවිතේ ඔබ යන නිනව්ව අවබෝධ කරගන්නට කාලය ඇවිල්ලා. මගේ ආදර ප්‍රේමාන්තේනේ එනිසා සිග්නල් කැඩිලා GPS අවුල් වෙලා අයාලේ අපි නැවත සිග්නල් එක අරගෙන ආයි රීලොකේට් කරගෙන තේරනාද කියන එක රීසෙට් කරගෙන ආයි නියමිත මාවතට එන්න කාලය ඇවිල්ලා. ශුභ එම්මෙට නොයාව ගිය දුර ආපහු එන්න තේරනාද? ඒ දුර විඳවගෙන ආපහු ඇවිල්ලා ස්වාමිනාසගේ මාවතට එන්න කාලය ඇවිල්ලා මගේ ප්‍රේමාන්තේනේ. ඔබ මම ගිවිසුමේ ජනතාවක්. ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයත් එක්ක ගිවිසුමක්, රිලේෂන්ෂිප් එකක්, ට්‍රීටි එකක්, කනෙක්ෂන් එකක් හදාගත්තා. ඔබ මේක කැඩුවොත් ඔබ විනාශ වෙනවා කිව්වා. ඔබ මේකේ හිටියොත් මම ඔබගේ දෙවියන් වහන්සේ, ඔබ මගේ ජනතාව කිව්වා. මිනිස්සු ඒක කඩපු එකමයි කරේ. මගේ ආදර ප්‍රේමාන්තේනේ කඩපු තැන අද නෝවාට කතා කරලා කියනවා නැවක් හදන්න ඔබ නැවට යන්න. 8 දෙනෙක් ඒ නැවට නැග්ගා හැම සත්තු ජෝඩුත් එක්කම. ස්වාමීන් වහන්සේ ජල ගල්මලක් එවලා මුළු ලෝකයම විනාශ කරා. ඒ සත්ගුණවත් මිනිස්යව බේරුවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ අද ඔබගේ මගේ ජීවිතයේ ඒ ජල ගැල්ම එදා ලෝකය පිරිසිදු කරා වගේ පේදුරුතුමා කතා කරන්නේ ඒකයි දෙවනි කියවීමේ. ඒ ජලය ඇවිල්ලා බෞතිස්ම ස්ථාපනය කරන ජලයයි පුංචි දරුවව අරගෙන ඒ ප්‍රසාද ස්ථාපනයේ සක්‍රමෙන්තුව තුළ ඒ වතුර පොඩි එකාගේ ඔළුවට වැටෙද්දී කෑ ගහලා අඬද්දි සමහර පොඩි උන් හරි ෂෝක් එකකට කූල් එකේ ඉන්නවා නැද්ද? එක විදිහට කොහොම වුණත් ඒ වතුර ටික වැටිලා සුත්ත වෙද්දී ඔබ මාව ජම්මපාපෙන් නිදහස් වෙලා ඒ සම්බන්ධතාවයට ආවේ. මෙලෝකේ පාරිශුද්ධම නිකලල්ම බැටළු පෝතකයා ජේසු එදා නෝවව බේරුණාට යහපත් වෙච්ච නිසා යහපත් ස්වාමින් වහන්සේව කුරුසේ ඇනගහලා මරලයි ඔබව මාව බේරුවේ. පුරාණයේ යහපත් මිනිස්යාව බේරලා මුළු මිනිස්යන්ව මැරුවා. නව කිවිසුමේ යහපත් මිනිසයා මැරිලා ඔබ මම වෙනුවෙන් ඔබගේ අයහපත්කම වෙනුවෙන් උන්වහන්සේ ජීවිතය දීලා ඔබ මාව ගැලවුවා. උන්වහන්සේ කිව්වා කවදාවත් ආයිත් මම ජල ගැලුමකින් මිනිස්යාව විනාශ කරන්නේ නැහැ. ඒ නිසා ඒකට සලකුණක් තමයි දේ දුන්න කියලා. මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒ දේ දුන්න දකින මිනිස්සු ආයිත් ජල ගැල්මකින් විනාශ කරන්නේ නැහැ කියලා මතක් කරගත්තා. ඒ ලස්සනට පායපු දේ දුන්නක් පායන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනේ සූර්යා ලෝකයේ සුදු පාටයි. ඒ සුදු පාට හැදිලා තියෙන්නේ පාට 7ක ඒ පාට 7 සුදු පාට ඇතුලේ තියෙන්නේ. එතකොට මේ හිරු එළිය ප්‍රිස්මයක් හරහා යනකොට මගේ ප්‍රේමාන්තනේ අර ඇතුලේ තියෙන ඒ සුදු පාට ඇතුලේ තියෙන හරිම එළිය පාට 7 එළියට එනවා. එමයි දේ දුන්න පායන්නේ. එතකොට වැස්සත් එක්ක අවුව පායද්දී ජල බිඳුව හරහා ඒ හිරු කිරණ ගිහිල්ලා ඒ හිරු කිරණෙන් දේ දුන්න පායන්නේ. ජේසු මහා අරගලයක් මැද ගිහිල්ලා මහා වේදනාවක් මැද ගිහිල්ලා ඔබ මම වෙනුවෙන් පාලුකරයට ගිහිල්ලා පරීක්ෂාව ජය අරගෙන පුත්‍ර භාවයත් එක්ක විජයග්‍රහණේ පායපු දේ දුන්නයි ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ. ඒ දේ දුන්න ඇවිල්ලා අවුවයි වැස්සයි එක්ක එළිය අහස දකින්නකොට ඇති වී නැති වෙන දේ දුන්නක් නෙමෙයි. සෑම මොහොතකම අරගලයයි වරප්‍රසාදයයි සංකලනය වෙන තැන ඔබගේ පාපයයි ජීවිතේ උන්වහන්සේගේ ආදරයයි මිශ්‍ර වෙන තැන පායන දේ දුන්න උන්වහන්සේගේ කුරුසයයි මගේ ප්‍රේමාන්තයනේ.
ඔබගේ මගේ ජීවිතේ එළිය වෙන්නේ ඒ දේ දුන්නයි. ඔබගේ අද සලකුණ වෙන්නේ ඒ දේ දුන්නයි. උන්වහන්සේ කුරුසේ මැරිලා පුතේ ඔබගේ පාපයට මම වන්දි ගෙවලා ඉවරයි. ඒ කිවිසුම කිසිම දෙයකින් විපතටවත් පීඩාවටවත් අවදරටවත් සාගින්නටවත් ජීවිතයටවත් මරණයටවත් අති උසටවත් පහළ බදුරටවත් දේව දූතයන්ටවත් යක්ෂ බලධාරීන්ටවත් දැන් තිබෙන දෙයටවත් මතු පැමිණෙන දෙයටවත් වෙන් කරන්න බැරි ලෙස තිරසාරව කවදාවත් නොසිඳන විදියට ඒ කිවිසුම උන්වහන්සේ ඇති කරලා ඉවරයි. ඒ නිසා ට්‍රැක් පැනපු අපි පාලු කරේට යන්න ඕනේ. උන්වහන්සේගේ පොරොන්දුවට ආයි ට්‍රැක් එකට එන්න ඕනේ. උන්වහන්සේ දීපු ඒ ගැලවීම අයිති කරගන්නට ඒ උන්වහන්සේගේ දිහා බලාගෙන මගේ ජීවිතේ වැරදිච්ච තැන නිවැරදි කරනවා විතරක් නෙමෙයි. ඒ නිවැරදි වෙච්ච තැන උන්වහන්සේ වරප්‍රසාදයකට පෙරලන මහා එතරවීමේ පාස්කුවේ මංගල්‍යයටයි ඔබ මම සූදානම් වෙන්නේ මගේ ප්‍රේමාන්තයනේ. ඒ නිසායි ඔබ මම ඒ පාලු කරේට අද ජේසුත් එක්ක යන්නේ. ඔබ මමත් ඒ අරගලය අස්සෙන් යනකොට ජල බිඳුව විතකන පසාරු කරගෙන හිරු කිරණ යනකොටයි හරි එළියට එන්නේ. හරි පාට එළියට එන්නේ. සුන්දරත්වය එළියට එන්නේ. අපි ජීවිතේ ජල බිඳුව හිරු කිරණක් වගේ ඔය පැත්තකට වෙලා ඉන්නේ නැතුව මේ පාලු කර අත්දැකීමේ අරගලය මාංශය මරණ ස්වార్థය තලන මමත්වය විසි කරලා මගේ ජීවිතේ කැමැත්ත අතහැරලා ස්වාමීන් වහන්සේගේ කැමැත්තට උර දෙන්න කැමැත්තට එකග වෙන්න ඒ කැමැත්තට යටත් වෙන්න අපි ඒ ජල බිඳුව හරහා පාලු කරේ කියන අරගලය හරහා ගිහිල්ලා අපේ ජීවිතේ ඇත්තම ලස්සන ඇත්තම සුන්දරත්වය එළියට ගන්න ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. ඒ නිසා ජේසුත් එක්ක අපි පුංචි පුංචි පාලු කර හදාගමු. ආස දේවල් අතහැරලා උන්වහන්සේගේ වචනයත් එක්ක වැඩි වෙලාවක් යමු. ඒක යක්ෂය අරගෙන යන්න ඕනේ නැහැ අපිට. සුද්ධාත්මයන් තුළ අපි මේ මෙහෙවීමට යමු. ස්වාමීන් වහන්සේ කතා කරයි ඔබට. ඔබව දකි අඩුපාඩු දකිද්දී අමාරු වෙයි. ඒ අඩුපාඩු ස්වාමීන් වහන්සේට දීලා බාර වෙලා නිදහස් වෙලා ස්වාමීන් වහන්සේත් එක්ක ඒ ගැඹුරු ගමන ඒ එතරවීම පාස්කෝ කියන අත්දැකීමට යන්න අපි ජේසුගේ අත අල්ලගෙන මේ පාලු කරයට යන්න පුංචි තීරණයක් ගමු. මගේ ආදර ප්‍රමාන්තනේ මේ ඉරිදා වචනයත් එක්ක